අද අපිට කතා කරන්න තියෙන අලුත් මාතෘකාවක් methods කියලා. methods ගත්තොත් බලන්න methods ප්‍රධාන වශයෙන් මෙහෙම තමයි methods ගැන ඉගෙන ගන්න ගියාම බලන්න පොඩ්ඩක් මෙන්න මේ විදිහේ methods වලක අපිට ඉගෙන ගන්න තියෙනවා. මුලින්ම තේරුම් ගන්න methods ඉගෙන ගන්න ගියාම තියෙනවා concrete methods කියලා. ඊළඟට තියෙන abstract method. ඊළඟට තියෙන native methods. ඊළඟට මේ concrete methods වලට කියනවා non abstract method. concrete method වලට කියනවා තේරුම් ගන්න non abstract method කියලා. ඒතර method වර්ග තියෙනවා concrete methods තියෙනවා, ඒ කියන්නේ non abstract method තියෙනවා, abstract method තියෙනවා, native method තියෙනවා. ඊළඟට තේරුම් ගන්න මේ native method අපි ඉගෙන ගන්නවා Java වල අන්තිම පාඩම. මේ course එකේ අවසාන පාඩම JVM architecture. JVM architecture පාඩමේදී අපි native method එක ලියලා run කරනවා. native methods කියන්නේ Java හැදුවේ C සහ C++ වලින්. C සහ C++ වලින් ලියන methods Java වලින් run කරන්න පුළුවන්. ඒ run කරලා අපි run කරලා බලමු. C වලින් C++ වලින් method එකක් ලියලා අපි Java වලින් run කරමු. ඒ C වලින් සහ C++ වලින් ලියන method තමයි native methods කියන්නේ. ඒ කියන්නේ native language එක. Java හදපු language එක. C C++. ඒවෙන් ලියන methods තමයි native methods කියලා කියන්නේ. ඊළඟට තේරුම් ගන්න abstract method කියලා තියෙනවා. ඒක අපි object orientation පාඩමේට ගියාම අපි abstract method තේරුම් ගමු. abstract class තියෙනවා, interface තියෙනවා, abstract methods තියෙනවා බලමු. ඊළඟට දැනට තේරුම් ගන්න අපි දැන් කතා කරන්න යන්නේ concrete methods ගැන. concrete methods වලදී අපිට තේරුම් ගන්න ප්‍රධාන වශයෙන් method වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි static method. අනිත් එක තමයි instance method. static method සහ instance method තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි මුලින්ම බලමු method එකක් ලියන structure එක කොහොමද කියලා. ඒ structure එක තේරුම් ගත්තට පස්සේ අපි පිළිවෙලකට බලමු static method මොනවාද, instance method මොනවාද කියන්නේ කියලා බලමු. මුලින් බලන්න මෙහෙමයි. මුලින් බලන්න මෙහෙමයි. මෙතන බලන්න අපි දන්නවා දැනටමත් අපි දන්න method එකක් තමයි මේ main method එක. බලන්න මෙතන public static void main string array args කියලා තියෙනවා. ඒතර බලන්න මේක main method එකක්. ඒතර මේ main method එකේ හැඩයටම තමයි අනිත් method අපිට ලියන්නත් තියෙන්නේ. ඒතර method එකක් ලියද්දි බලන්න අපිට මුලින්ම ලියන්න වෙන්නේ මේ බලන්න මේ public static. මෙන්න මේවට කියන්නේ modifiers කියලා. modifiers. ඒතර බලන්න method එකක් ලියනකොට මුලින්ම තියෙන්නේ modifiers. ඊළඟට තියෙන්නේ void. void කියන්නේ ළමයි return type එක. ඊළඟට තියෙන්නේ main කියන්නේ method එකේ නම. method name. ඊළඟට බලන්න මෙතන මේ සුළු වරහන් දෙකක් දාලා ඔයාලට මතකද දන්නේ මම නිකන් method එකක් ගැන හිතන්න කිව්වා නිකන් Java පටන් ගන්න දවස්වලම නිකන් machine එකක් වගේ. මම main method එක ගැන හිතන්නේ කිව්වා ප්‍රධාන machine එක කියලා. ඒතර method එකක් හිතන්න පුළුවන් machine එක කියලා. ඒතකොට තේරුම් ගන්න machine එකකට අමුද්‍රව්‍ය ඇතුළට දාන තැනක් තියෙනවා. එතන මෙතනින් තමයි machine එක ඇතුළට අමුද්‍රව්‍ය දාන්නේ. මෙන්න මේ සිදුරේ. ඊළඟට බලන්න මේ machine එකෙන් නිමිද්‍රව්‍ය එළියට ගන්න තැනක් තියෙනවා. හොඳට තේරුම් ගන්න මැෂින් එකක් ගත්තාම බලන්න මැෂින් එක ඇතුළට අමුද්‍රව්‍ය දාන්න තැනක් තියෙන්න ඕන. ඒ වගේම මැෂින් එකෙන් එළියට නිමිද්‍රව්‍ය ගන්න තැනක් තියෙන්නත් ඕන. හරි. දැන් බලන්න මෙහෙමයි. මේ return type එක කියන්නේ නිමිද්‍රව්‍ය එළියට ගන්න තැන. හරියට නිකන් තේරුම් ගන්න මෙන්න මේ output එක වගේ. මේ return type එක කියන්නේ තේරුම් ගන්න නිමිද්‍රව්‍ය එළියට ගන්න තැන. ඒක තේරුම් ගන්න හරියටම නිකන් මෙන්න මේ output එක වගේ. ඊළඟට input එක අමුද්‍රව්‍ය ඇතුළට ගන්න තැන තමයි තේරුම් ගන්න. මෙන්න මේ සුළු වරහන් දෙකක් දාලා තියෙන්නේ. මෙතන තමයි inputs. මෙතනින් තමයි inputs ඇතුළට ගන්න. මෙතනින් inputs අපිට ඇතුළට ගන්න පුළුවන් variables විදියට. inputs නැතෝ තියන්නත් පුළුවන්. ඊළඟට තේරුම් ගන්න
මෙතඩ් එකෙන් මොන හරි අපි ප්‍රොසෙස් එකක් කරනවා. මෙතඩ් එක ඇතුලේ මොන හරි අපේ කෝඩ් එක ගහනවා. ගහලා ඉවර වෙලා අවසානයේ තියෙන රිටර්න් ස්ටේට්මන්ට් එක. ඒ රිටර්න් ස්ටේට්මන්ට් එකෙන් මොකද්ද කරන්නේ? අපි මෙතඩ් එකෙන් එළියට දෙන්න ඕනේ. ඒ කියන්නේ නිමි ද්‍රව්‍ය එළියට දෙන්න ඕනේ. අපි හිතමු ඉලක්කමක් කියලා 45 කියලා. එතකොට බලන්න 45 ඉන්ට් එකක්. එතන ඉන්ට් එකක් තමයි මෙතඩ් එකෙන් එළියට යන්නේ. එතකොට ඉන්ට් එකක් නම් මේ රිටර්න් ටයිප් එකට මෙතන ඉන්ට් තියෙනවා. ඒකේ තේරුම මේ 45 කියන එක මෙතඩ් එකෙන් එළියට දෙනවා. එතකොට තේරුම් ගන්න මෙතන රිටර්න් ටයිප් එක රිටර්න් something. මොන හරි දෙයක් රිටර්න් කරනවා. ඒ රිටර්න් කරන දේ අදාළ දේ ටයිප් එක තමයි මෙතන තියෙන්නේ. පබ්ලික් කියන්නේ මොකක්ද කියලා පස්සේ ඉගෙන ගමු. ස්ටැටික් කියන එක අපි ස්ටැටික් මෙතඩ්ස් කරනකොට ඉගෙන ගමු. දැනට තේරුම් ගන්න මෙතඩ් එකක් ලියනකොට මුලින්ම ඉගෙන ගන්න තියෙන මේ ටික තමයි. අපිට මේක බලන් ඕන නම් මෙතඩ් එකක් ලියන්න පුළුවන්. මුලින්ම තියෙන මොනවද? modifiers. ඊළඟට තියෙන්නේ return type. modifiers තියෙනවා, return type තියෙනවා, method name එක තියෙනවා. ඊළඟට සුළු වරහන් දෙකක් දාලා ඒක ඇතුලේ තියෙනවා තේරුම් ගන්න inputs. ඊළඟට සංගල වරහන් දෙකෙන් පෙන්නන්නේ method එකේ body එක. මෙතන තියෙන මොකද්ද? method body. ඊළඟට return. මොනවා return කරනවා? ඊළඟට තේරුම් ගන්න මෙතඩ් එක ඇතුළට අපි අමුද්‍රව්‍ය දෙන්නේ මෙතනින්. ඒ වගේම තේරුම් ගන්න මෙතඩ් එකෙන් එළියට නිමිද්‍රව්‍ය ගන්නෙත් මෙතනින්. ඊළඟට තේරුම් ගන්න තව දෙයක් තියෙනවා. මේ return type එකට මොනවද පාවිච්චි කරන්න පුළුවන්? return type එකට පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම. return type එකට අපිට ඕනම data type එකක් පාවිච්චි කරන්න පුළුවන්. We can use all the data types. ඒ කියන්නේ මොනවද? byte, short, int, long, float, double, char, boolean, primitive data type ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම reference data type. ඕන එකක් අපිට return type එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තේරුම් ගන්න void කියන එකත් return type එකට පාවිච්චි කරන්න පුළුවන්. void return type එක විදිහට පාවිච්චි කරොත් ඒකේ තේරුම method එකෙන් අමුද්‍රව්‍ය එළියට දෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න method එකක් ලියන මෙන්න මෙහෙම. modifiers තියෙනවා. ඊළඟට තේරුම් ගන්න return type එක තියෙනවා. ඊළඟට method name එක තියෙනවා. ඊළඟට තේරුම් ගන්න මෙතන තියෙනවා inputs. inputs තියෙනවා. ඊළඟට method එකේ body එක තියෙනවා මෙහෙම කරලා. හොඳට තේරුම් ගන්න මේ return type එකට void නම් තියෙන්නේ. return type එකට void නම් තියෙන්නේ. මේ අපි return statement එකක් ලියන්නේ නැහැ අපි. method එක ඇතුලේ return statement එකක් ලියන්නේ නැහැ. මෙතන මෙන්න මේ ලියපු return statement එක ලියන්නේ නැහැ return type එක void නම්. හේතුව return type එක void කියන්නේ method එකෙන් එළියට මුකුත් දෙන්නේ නැහැ. මේක න නිමිද්‍රව්‍යයක් මුකුත් දෙන්නේ නැහැ. දැන් රූපකින් ඇඳලා පෙන්නුවොත් මෙහෙමයි. රූපකින් ඇඳලා පෙන්නුවොත් මෙහෙමයි. අමුද්‍රව්‍ය ඇතුළට ගන්න තැනක් තියෙනවා method එකට. හැබැයි නිමිද්‍රව්‍ය එළියට දෙන්න තැනක් නැහැ. නිමිද්‍රව්‍ය එළියට දෙන්න තැනක් නැති method එකක් නම් ඒකේ return type එක void තමයි. දැන් එහෙනම් තේරුම් ගන්න void වල තේරුම method එකට void දැම්මොත් ඒක තේරුම් ගන්න method එකෙන් එළියට value එකක් return කරන්නේ නැහැ. සරලව කියනනම් machine එකෙන් එළියට නිමිද්‍රව්‍යයක් එන්නේ නැහැ. machine එකට අමුද්‍රව්‍ය දාන විතරයි. හරිය නිකන් සමහර ළමයි වගේ. ඇයි? කොච්චර උගන්නුවත් අපි උගන්වනවා මහන්සියෙන්. ඒ කියන්නේ inputs දෙනවා. නිමිද්‍රව්‍යයක් නැහැ. ඒ කියන්නේ output එකක් නැහැ. කොච්චර කියන්නවත් බෑ. එහෙම තියෙනවා. ඒ කියන්නේ ඒ ළමයාගේ return type එක void. ඒ වගේ තමයි. මම දැන් method එකක් ලියන්න යන්නේ. ඉලක්කම් දෙකක් එකතු කරන method එකක් ලියන්න යන්නේ. එතන method එකේ මුලින්ම තියෙන තේරුම් ගන්න modifiers. method එකක් ලියද්දි බලන්න ළමයි මුලින්ම තියෙන modifiers. ඊළඟට තියෙන return type ඊළඟට තියෙන method name. මේ modifiers ලියන එක අනිවාර්ය නෑ.
කියන්නේ මෙතඩ් එකකට මොඩිෆයර්ස් ලියන එක අනිවාර්ය නැහැ. අපි මොඩිෆයර්ස් පාඩම කරාම පුළුවන් අපිට ගැළපෙන මොඩිෆයර් එක දාලා මෙතඩ්ස් ලියන්න. ඒ වගේම තේරුම් ගන්න මොඩිෆයර්ස් ලියන එක අනිවාර්ය නැහැ. අවශ්‍ය වෙලාවට මොඩිෆයර්ස් භාවිත කරාම ඇති. අනිත් ඒවා අත්‍යවශ්‍යයි. රිටර්න් ටයිප් එක අනිවාර්යෙන් තියෙනවා. මුකුත් රිටර්න් කරන්නේ නැත්නම් void හරි තියෙනවා. මෙතඩ් එකේ නම අනිවාර්යෙන් තියෙනවා. සුළු වරහන් දෙක අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම සුළු වරහන් දෙක ඇතුලේ ඉන්පුට්ස් අනිවාර්ය නැහැ. මෙතඩ් එකට ඉන්පුට්ස් අවශ්‍ය නම් දෙන්න පුළුවන්. එහෙම මෙතඩ් එක ඇතුළට ඉන්පුට්ස් දෙන එක අනිවාර්ය නැහැ. මෙතඩ් එකේ බොඩි එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් බොඩි එකක් නැති මෙතඩ්ස් තියෙනවා. ඒවට තමයි ඇබ්ස්ට්‍රැක්ට් මෙතඩ්ස් කියන්නේ. අපි මේ දැන් කතා කරන මෙතඩ් එකකට බොඩි එකක් අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ සංගල වරහන් දෙකක් තියෙන්න ඕන. මෙතඩ් එකේ බොඩි එකේ මොනවා හරි තියෙන්න ඕන. යම් දෙයක් රිටර්න් කරන්නම ඕන. රිටර්න් කරන්නේ නැත්නම් මේ රිටර්න් ස්ටේට්මන්ට් එක ලියන්නේ නැත්නම් රිටර්න් ටයිප් එක void වෙනවා. දැන් හරි. දැන් අපි මෙතඩ් එකක් ලියමු මෙහෙම. දැන් මුලින්ම තේරුම් ගන්න වෙනවා මෙතඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපි දැන් මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටේෂන් ගැන කතා කරගෙන යනකොට මෙතඩ් එකකින් අපි පෙන්වන්න යන්නේ මොකද්ද? දැන් අපි කතා කරොත් ඒක මෙහෙමයි. මතකද මම කලින් සැරේත් ඔයාලට කියලා දුන්න මෙහෙම එකක්. classes and objects කියලා. එතකොට බලන්න මෙහෙමයි. මම කිව්වා කාර් එකක් හදන සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට කියන බ්ලූප්‍රින්ට් එක කියලා. ඒ වගේම සැලැස්ම දිහා බලන් අපිට කාර් එකක් හදන්න පුළුවන්. එතකොට බලන්න මේ කාර් එක හදන සැලැස්ම හරියට නිකන් Java වල ක්ලාස් එක වගේ කිව්වා. ඇත්තටම හදපු කාර් එක ඔබ්ජෙක්ට් එක වගේ කිව්වා. දැන් ඊළඟට මේ කාර් එක දිහා බලන් ගියොත් අපිට දැන් පේන දේ තමයි කාර් එකට මොනවද තියෙන්නේ? වේගයක් තියෙනවා. දැන් කාර් එක නවත්තලා නම් වේගය බිඳුවයි. කාර් එකට රෝද හතරක් තියෙනවා. දොරවල් හතරක් තියෙනවා. පාටක් තියෙනවා. නමක් තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. බ්‍රෑන්ඩ් එක Toyota, පාට සුදු. ඊළඟට එහෙම තියෙනවා. ඊළඟට බලන්න ඒව තමයි මේ කාර් එකේ ප්‍රොපර්ටිස් කිව්වේ අපි. ඒ ප්‍රොපර්ටිස් අපි කලින් දැක්ක ඉන්ස්ටන්ස් වේරියබල් විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි Java ක්ලාස් එකක් ලියලා කාර් කියලා අපි ක්ලාස් එකක් ලිව්වා. කාර් කියලා ක්ලාස් එකක් ලියලා අපි ඉන්ස්ටන්ස් වේරියබල් ලිව්වා. මොනවද ඉන්ස්ටන්ස් වේරියබල්? ස්පීඩ් දැනට තියෙන වේගය. ඊළඟට number of wheels. ඊළඟට කාර් එකේ නම. ඊළඟට බ්‍රෑන්ඩ් එක. ඊළඟට පාට. ඔය විදිහට අපිට කාර් එකේ තියෙන ප්‍රොපර්ටිස් ටික ඉන්ස්ටන්ස් වේරියබල් විදිහට පෙන්නුවා. ඊළඟට කාර් ඔබ්ජෙක්ට් එකක් හැදුවට පස්සේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ මේ වේරියබල් ටික තිබ්බා. ඒක හරි. දැන් ඊළඟට බලන්න කාර් එකට තව දෙයක් තියෙනවා. ප්‍රොපර්ටිස් වගේම තව තියෙන බිහේවියර්ස් කියලා. මේවට කියුවේ ප්‍රොපර්ටිස්. ප්‍රොපර්ටිස් නිරූපණය කරා ඉන්ස්ටන්ස් වේරියබල් විදිහට. තව තියෙනවා බිහේවියර්ස්, හැසිරීම. behaviors කියලා වර්ගයක් තියෙනවා. ඒ behaviors තමයි methods විදිහට පෙන්වන්න යන්නේ. දැන් properties පෙන්වන්නේ instance variable විදිහට. behaviors පෙන්වන්න යන්නේ methods විදිහට. instance method. methods කියලා දාමු. common properties තිබ්බොත් static variable වෙනවා. common methods තිබ්බොත් static methods වෙනවා. ඒක තමයි කතාව. දැන් behavior එකක් ගත්තොත් බලන්න මේ කාර් එකට ගිහිල්ලා එතන මෙහෙම කාර් එකට move වෙන්න පුළුවන් ගමන් කරන්න පුළුවන්. ඒතර ගත්තොත් move කියන එක මෙහෙම දෙන්න පුළුවන්. return type එක void. method එකේ මොකද එළියට return කරන්නේ නැහැ. method එකේ නම move. මේ method එකේ ඇතුළට දෙන input එක. මොකුත් input කරන්නේ නැහැ. බලන්න මේක method එකක්. කාර් එකේ තියෙන move කියලා method එකක්. එච්චරයි. ඊළඟට මම තව ක්ලාස් එකක් ගන්නම් හිතන්න. අපි ගමු dog කියලා. dog කියන සුනකයට. දැන් ගත්තොත් බලන්න සුනකයෙක් ගත්තොත් නමක් තියෙනවා අනිවාර්යයෙන්. ඒක තමයි ඒක එයාට තියෙන ප්‍රොපර්ටි එකක්. ඒක අපි ඉන්ස්ටන්ස් වේරියබල් එකක් විදිහට පෙන්නනවා. ඊළඟට බලන්න එයාට බුරන්න පුළුවන්. ඒ බුරන්න පුළුවන් කියන එක බලන්න ඒකේ හැසිරීම. ඒ වගේම දුවන්න පුළුවන් run. ඊළඟට ගත්තොත් එහෙම නිදා ගන්න පුළුවන් sleep. ඒ වගේ එයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා. පීනන්න පුළුවන් swim. ඒ වගේ කරන්න පුළුවන් දේවල් ටිකට කියන හැසිරීම. ඒ හැසිරීම තමයි methods විදිහට පෙන්වන්නේ. හරිද? අපි දැන් එක්සැම්පල් එකකට ගියොත් එහෙම මෙහෙම කරලා හිතන්න මම ක්ලාස් එකක් ලියන dog කියලා. දැන් හිතන්න dogට නමක් තියෙනවා. ඒ වගේම කකුල් ගානක් තියෙනවා. සාමාන්‍යයෙන් සිව්පාවෙක්ට තියෙන කකුල් 4යි.
සුනකයටත් තියෙන කකුල් 4යි. number of legs. ඊළඟට ගත්තොත් අපි මේවා තමයි යාට තියෙන properties ගුණාංග. ඒවා අපිට instance variable විදිහට පෙන්වන්න පුළුවන්. ඊළඟට ගත්තොත් අපිට යාට පුරන්න පුළුවන්. අපි ඒක පෙන්වමු instance method එකක් විදිහට. දැන් method එකක් ලියන්න කිව්වොත් මුලින්ම මොනවද ලියන්න ඕනේ? මේ main method එක දිහා බලාගෙන ඒතකොට අමතක වෙන්නේ නැහැ. modifiers තියෙන එක අනිවාර්ය නැහැ. return type එකට ඕනම data type එකක් ගන්න පුළුවන්. ඒ වගේම void ගන්නත් පුළුවන්. අපි මෙතනදී void ගමු. හේතුව මොකුත් return කරන්න යන්නේ නැහැ method එකෙන් එළියට. method එකේ නම මෙයාගේ හැසිරීමක්. එයා බුරන්න යන්නේ. බුරනවට කියන්නේ bark කියලා. input එකක් මොකුත් නැහැ. bark. ඊළඟට මේක ඇතුලේ මම දාමු system out print line එක. දානවා. system out print line එකක් දාලා මම දානවා dog is barking කියලා. දැන් හරි. දැන් හොඳට තේරුම් ගන්න මේක instance method එකක්. ඇයි? මේකේ static නැති නිසා. මෙතෙන්ට static දැම්මොත් තේරුම් ගන්න ඒක static method එකක්. දැන් මේක instance method එකක්. දැන් මෙහෙමයි. දැන් මුලින්ම මම dog class එකකින් object එකක් හදනවා. ඊළඟට මම කිව්වොත් d.bark කියලා මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මෙහෙමයි. දැන් අපි කලින් දන්නවා dog class එකෙන් object එකක් හැදුවම මේ object එක හැදෙන්නේ heap memory area එකේ. heap එකේ object එකක් හැදුනම තේරුම් ගන්න ඒ අදාළ class එකේ තියෙන instance variable හැදෙනම object එක ඇතුලේ. හොඳට තේරුම් ගන්න. ඒතර මේ dog object එක ඇතුලේ name කියලා variable එකක් හැදෙනවා. number of legs කියලා variable එකක් හැදෙනවා. අපි values දීපු නැති නිසා default values වැටෙනවා. ඒතර string කියන data type එකට default value එක null. number of legs කියන data type එක variable එකේ data type එක in නිසා මේක default value එක බිඳුවයි. ඒක නිසා තේරුම් ගන්න ඉවර default values වැටෙනවා. ඊළඟට තේරුම් ගන්න මේ instance method එක අයිති object එකට තමයි. මොකද බල්ලෙක්ට තමයි බුරන්න පුළුවන්. ඒක නිසා තමයි අපි දැන් මේ බල්ලෙක්ව තමයි හදලා තියෙන්නේ. මේ ඒ බල්ලගේ reference එක තමයි d කියන්නේ. ඒක නිසා d.bark කියලා කිව්වම අපි මේකේ තේරුම තමයි බල්ලට බුරන්න කියනවා. බල්ලට බුරන්න කිව්වම බල්ල බුරනවා. එහෙම හිතන්නකෝ. බල්ලට බුරන්න කිව්වම බල්ල බුරනවා. එතකොට බලන්න මේ බල්ලා ප්‍රායෝගික ලෝකේ බල්ලෙක් බුරනවා කියන සිද්ධියට අනුරූපයි මෙන්න මේ method එක call වෙන එක. d.bark මේ මොහොතේදී මේ method එක call වෙනවා. ඒක හරියට මේ වගේ වැඩක්. මේක අපි ඉස්සෙල්ලාම memory diagram එකක් අඳිමු. හඳලා තේරුම් ගමු. ඉස්සෙල්ලා මට කියන්නේ මේ class file කීයක් තියෙද class කීයක් තියෙද දෙකයි. test class එකයි dog class එකයි. test class එකයි dog class එකයි දෙකම තියෙනවා. එහෙනම් තේරුම් ගන්න මේක compile කරාට පස්සේ බලන් ඉන්න compile කරාට පස්සේ class file දෙකක් හැදෙන්න ඕන. dog class එකයි test class එකයි දෙකම හැදෙනවා. දැන් තේරුම් ගන්න අපි run කරන්නේ main method එක තියෙන class එකේ. දැන් තේරුම් ගන්න අපි run කරන්නේ main method එක තියෙන class එකෙන්. main method එක තියෙන test class එකේ. එතකොට dog is barking කියලා එනවා. කොහොමද එන්නේ එහෙම? ඒක බලමු මෙහෙම. මේකට අපි දැන් රූප සටහන අඳින්න ගියොත් එහෙම Java program එක run වෙන පියවරටත් මතක තියෙන්න ඕන. මුලින්ම JVM එක start වෙනවා. ඊළඟට create and start main thread. locate the class file. බලන්න මෙතෙන්දී අපිට class file දෙකක් තියෙනවා. තියෙන class file දෙක තමයි dog.class file එකයි test.class file එකයි. dog.class file එකයි test.class file එකයි කියලා class file දෙකක් තියෙනවා.
JVM එකේ අපිට ඕනේ memory areas ටික තමයි method area එකයි stack එකයි heap එකයි. ඊළඟට තේරුම් ගන්න මෙතෙන්දී method area එකට load වෙනවා තේරුම් ගන්න මුලින්ම test.class file එක load වෙනවා. බලන්න test.class file එක method area එකට load වෙනවා. ඊට පස්සේ බලන්න මොකද්ද වෙන්නේ? load the class file. test.class file එක load වෙනකොට බලන්න test.class file එකේ test class එකේ static variable තියෙනවා නම් හැදෙනවා. ඊළඟට main method execution. main method එක execute කරන්න ගියාම මුලින්ම මොකද්ද වෙන්නේ? dog class එකෙන් object එකක් හදන්න තියෙනවා. dog class එකේ object එකක් හදන්න තේරුම් ගන්න dog class එක load වෙනවා. දැන් මුලින්ම මොකද්ද වෙන්නේ? class loader subsystem කියලා එකක් තියෙනවා JVM එකේ කොටස. class loader subsystem එකෙන් ගිහලා මෙන්න මේ dog class එක හොයාගෙන ඇවිල්ලා ඒක load කරනවා method area එකට. දැන් මොකද වෙන්නේ? dog class එකත් load වෙනවා. දැන් තේරුම් ගන්න test class එකයි dog class එකයි byte code දෙකම method area එකට load වෙලා තියෙන්නේ. ආරම්භයේදී test class එක load වෙනවා main method එක execute කරන්න ගියාම තේරුම් ගන්න main method එකේදී පළවෙනි line එකේ තියෙන dog class එකේ object එකක් හදන්න dog class එකේ object එකක් හදන්න නම් dog class එකේ byte code එක method area එකේ තියෙනවා. ඒක නිසා තේරුම් ගන්න class loader subsystem එකෙන් ගිහිල්ලා dog class එකේ byte code එක හොයාගෙන ඇවිල්ලා load කරනවා method area එකට. ඊට පස්සේ බලන්න object එක දැන් class file එක load වෙච්ච නිසා object එක හදන්න පුළුවන්. ඊළඟට තේරුම් ගන්න මේ object එක හදනකොට මේ object එක කියන්නේ මෙන්න මේකට තමයි. නම් මේ select කරපු එක තමයි object එක. මේ simple D කියන්නේ reference එක. reference එක කියන හරියට නිකන් තේරුම් ගන්න TV එක remote එක වගේ. TV එකේ remote එක තමයි reference එක, TV එක තමයි object එක. එතන මේ dog තමයි object එක, reference එක තමයි simple D. දැන් dog විදිහට මෙහෙම හිතන්නකෝ දැන්. හරියටම නිකන් මේ සුනකයේ උදාහරණයක් ගත්තොත් හිතන්න පාරේ බල්ලෙක් යනවා. ඒ බල්ලට දන්වැලක් බෙල්ලේ දාලා මිනිස්සෙක් ඒ දන්වැල අතේ තියාගෙන යනවා. දැන් මිනිස්සෙක් කියන්නේ මිනිස්සයාගේ අතේ දන්වැලේ කොන තියෙනවා. දන්වැලේ අනිත් කොන බල්ලගේ බෙල්ලකට ගහලා තියෙනවා. දැන් එතකොට මේ බල්ල තමයි මේ object එක. ඊළඟට මේ මිනිස්සයාගේ අතේ දන්වැලේ කොන තියෙනවනේ. ආන්නේ කොන තමයි මේ simple D කියන්නේ. එතකොට මේ simple D කොන පාවිච්චි කරලා අපිට බල්ලව අදින්න පුළුවන් මෙහාට. එහාට මෙහාට තල්ලු කරන්න පුළුවන්. බල්ලව ඇදගෙන යන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ simple D reference එක පාවිච්චි කරලා අපිට මේ object එකේ තියෙන methods වලට call කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි එතන තියෙන්නේ. දැන් හරි. දැන් බලන්න මෙහෙම. දැන් ඔය object එක හැදෙන heap එකේ. මුලින්ම බලන්න මෙතන තියෙන main method එක. main method එකට ඉඩ වෙන් වෙනවා මුලින්ම තේරුම් ගන්න stack එකේ. මේ තියෙන main method එකට stack එකේ වෙන් වෙච්ච ඉඩ. ඒකට අපි කියන stack frame එකක් කියලා කියනවා. මේක stack frame එක තමයි මේ තියෙන්නේ. ඊළඟට බලන්න dog object එක හැදුන heap එකේ object එක හැදුනට පස්සේ බලන්න object එක ඇතුලේ හැදෙනවා instance variable. object එකක් හැදුනම object එක ඇතුලේ හැදෙනවා instance variable. name සහ number of legs. මම දැන්ට මේ number of legs අයින් කරන්න. names විතරක් තියාගන්න. එතකොට බලන්න name කියලා variable එකක් තියෙනවා. ඒක default value එක බලන්න null. හරි. ඒ වගේම තේරුම් ගන්න මෙතන තියෙනවා d කියලා reference එකක්. d වලින් මොකද්ද කරන්නේ? ඒක d dog මේ dog object එක දිහා බලන් ඉන්නවා. දැන් හරි. ඊළඟට මොකද්ද කරලා තියෙන්නේ? ඊළඟට තේරුම් ගන්න object එකක් හදනකොට instance variable object එක හැදෙනවා. ඒ වගේම තේරුම් ගන්න instance method තියෙනවා නම් ඒ method අයිති වෙන්නේ object එක තමයි. තේරුණාද? ඒ කියන්නේ මේ instance method තියෙනවා නම් dog class එකේ instance method අයිති වෙන්නේ object එක තමයි. හේතුව බුරන්නේ බල්ලා. ඒ කියන්නේ මේ බුරනවා කියන ක්‍රියාව අයිති වෙන්නේ බල්ලට. ඒ වගේ තේරුම් ගන්න මේ instance method අයිති වෙන්නේ object එක තමයි. ඒක නිකන් මම ඇතුලෙන් දාන්නම් මෙහෙම bark. මේ instance method එක අයිති වෙන්නේ object එක තමයි. ඊළඟට තේරුම් ගන්න මම මෙතෙන්ද කිව්වොත් එහෙම d.bark කියලා දැන් වෙන්නේ d object එකට අයිති bark method එක call වෙනවා. මෙන්න මේ method එක call වෙනවා. method එක call වුණාම තේරුම් ගන්න method එකට ඉඩ වෙන්නේ stack එකේ. දැන් මේ පල්ලෙහෙන් තියෙන ඉඩ කාගේද? main method එකේ ඉඩ. දැන් බලන්න main method එකේ ඉඩට හරියටම උඩින් ඉඩක් වෙන් වෙනවා. මෙන්න මේ ඉඩ. මේ ඉඩ හරියටම තේරුම් ගන්න. මේක ඇවිල්ලා bark method එකේ ඉඩ. සරලවම කියනවා නම් stack frame for bark method.
bark method එකේ stack frame එක. මේ පල්ලෙහෙන් තියෙන stack frame එක මොකද? main method එකේ stack frame එක. මේ තියෙන bark method එකේ stack frame එක. ඊළඟට මොකද කරන්නේ? bark method එකේදී මොකද කරන්න තියෙන්නේ? මේ bark method එක call වෙනවා. ඒ කියන්නේ මේ method එක run වෙන පටන් ගන්නවා. ඊළඟට system out print line එකක් දාලා මේක print වෙනවා. ඊට පස්සේ මේ method එක ඉවරයි. ඒ method එක ඉවරයි කියන්නේ ඒ method එකට අදාළ stack frame එක stack එකෙන් අයින් වෙනවා. මේ method එකට අදාළ stack frame එක stack එකෙන් delete වෙනවා. දැන් stack එකේ එහෙම bark method එකේ frame එකක් නැහැ. ඊට පස්සේ main method එකත් ඉවරයි. main method එකට අදාළ stack frame එකත් stack එකෙන් delete වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? unload the class file, terminate the main thread, shut down the JVM. Java program එක run වෙන අන්තිම පියවර තුන වෙනවා. කොහොම තමයි මේ program එක run වෙන්නේ. ඒතර මෙතෙන්දි මොකද වෙන්නේ අපිට? print වෙනවා dog is barking කියලා. කලින් දැක්ක වගේ dog is barking කියලා print වෙනවා. අපි ඊටු ටික අනිත් example එකෙන් බලමු.